Good evening, children. All of you are welcome to 678 school. All of you know about the present situation in the country. That means the prevailing situation in the country. We are not permitted to conduct any class as usual, as we did at 6-7. There is a proper way for that. This is the proper way. Online classes. It has become the most suitable way to conduct class. Now all of you know that, and all of you are very familiar with these things, but I feel a bit unfamiliar because it's a bit unfamiliar because it's not so live, but we should make this live. We should make our class live. Then it will be very easy for us easy for you to learn, and it will be easy for us to teach you. Dear children, today I am going to teach you a very good lesson, or very interesting lesson, as well as very important lessons in the language, as well as I have seen most of the students make so many mistakes when using this tense. So let's learn this tense very well. Then you will be able to use this tense very clearly, as well as without less mistakes. දරුවනේ අපි අද පටන් ගන්න හදන්නේ ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් අපිට වෙනදා වගේ අපිට පුරුදු විදියට අපි පුරුදු වෙලා හිටිය විදියට පන්ති පවත්වන්න විදියක් නැහැ මේ රටේ පවතින මේ තත්ත්වය නිසා. ඉතින් අපිට ඒ තත්ත්වයට දැනගෙනවත් හිම ඉඳලා හරියන්නේ නැහැ. අපි කොහොම හරි අපේ ඉගෙනීමේ කටයුතු කරන්න ඕන. ඉතින් දැන් අපි හඳුනාගත්ත විදියට මේ ඔන්ලයින් ක්ලාසස් තමයි දැනට අපිට ඔයගොල්ලන්ට අධ්‍යාපනය ලබා දෙන්න දැනට තියෙන හොඳම විසඳුම විදියට අපි හඳුනාගෙන තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ කුමාරසේකර එහෙම සෑහෙන පරිශ්‍රමයක් දරලා මේ දේ උගමට හඳුන්වලා දෙන්න ලොකු කැපකිරීමක් කරා මේ දවස් ටිකේම. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි අපි ඔයගොල්ලෝ මෙහෙම හමු වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම before starting this class, I would like to mention you some necessary things. I have already given you some tutorials. Sometimes you may have them with you now. First of all, I would like to tell you something about that. දරුවනේ මම ඔයගොල්ලන්ට දැනටමත් පොඩි ටියුට්ස් ටිකක් දීලා ඇති. ඒක අපි තාම හදිස්සියේ පිළියෙල කරගත්තු ටිකක්. නැත්තම් ඊට වඩා තව ටිකක් එකතු කරනවා නම් හොඳයි කියලාත් අපිට සමහරක් වෙලාවට හිතෙනවා නෑ කමක් නෑ ඒක අපිට පහු වෙලා හරි දෙන්න පුළුවන්. මේක තාම ශනිකව කරගත්තු දෙයක්. මොකද මේ දවස් කීපයක් ඇතුළත අපි මෙහෙම ක්ලාස් එකක් පවත්වනවා කියලා මුලින් අපි කරන් ගියා. වඩා වෙනුවට ළමයින් එක්ක තවදුරටත් සම්බන්ධව මේක කරන්න ඕන නිසා තමයි නැත්නම් අපි WhatsApp group එකට ඔයගොල්ලන්ට පාඩම් දෙම්මා. ඊටත් වඩා ටිකක් තව ඉදිරියට ගිහිල්ලා තවදුරටත් ඔයගොල්ලන්ට හොඳ විදිහට මේක කරන්න ඕන නිසා තමයි මේ විදිහට අපි හමු වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ගොඩක් දරුවන්ට හමු වෙන්නේ නැති, එහෙම හමුනේ නැහැ කියලා ඔයගොල්ලන්ට කිසිම විදියකින් පස්තැවිලි වෙන්නවත් you don't need to hesitate, because I am sending you a PDF as well as a PowerPoint presentation. Then you can get a photocopy or you can get a printout from them. You don't need to worry about it. If you don't have such a facility, you can just write them, right? Because you can log into my teacher's LK, and then you can see these things. Then you can take your pen and write them, because we have to dedicate a lot, because your parents dedicate a lot for you. That's why they have given you this opportunity, because they also toil and moil, and they have lots of difficulties these days. ඉතින් දරුවනේ ඔයගොල්ලෝ දන්නවා මේ දවස්වල ඔයගොල්ලෝගේ දෙමව්පියන් ඔයගොල්ලෝ යොමු කරන්නේ ඉතින් බොහොම ආර්ථික අපහසුතා ඒ සියලු දේ නැත්තේ. ඉතින් ඕගොල්ලෝ දැනගන්න ඕන
සමහර රස්සාවල ප්‍රශ්න තියෙනවා සෑහෙන ගැටලු ඔස්සේ ඉන්න නිසා ඔයගොල්ලෝ ඒගොල්ලන්ට කරදර ගන්න නැතුව ඔයගොල්ලෝ ටිකක් මහන්සි වෙලා මේ දවස්වල වැඩ ගන්න ඕන කියන එක මුලින්ම සඳහන් කරන්න කැමතියි. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මුලින්ම මේ ටියුබ් එක. මේක දැන් ඔයගොල්ලෝගේ අතේ තියෙනවා මේ පාඩම පටන් ගන්න. හරිද? මේකේ තියෙනවා infinitive past simple past participle කියලා. ඉතින් මේක දැන් ඔයගොල්ලෝ ගාව දැන් නැත්තම් අනිත් ටියුබ් වලින් තෝරලා අතට ගන්න. ඒත් එක්කම මේ පාඩමට ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන තව ටියුබ් එකක් මේකත් මේ තියෙන ඔයගොල්ලෝ මේකත් ඔයගොල්ලන්ට පැහැදිලිව ඉස්සෙන නැති මේකත් ඔයගොල්ලෝ ගැටේ දැන් තියෙනවා. ඊළඟට මේ දෙක දැනට පිළිවෙලක් ඇති. ඊළඟට මම ලබන සතියට අවශ්‍ය ටික කියන්නම්. එතකොට ඔබට ලබන සතියේත් ඒ දේ අරගෙනම පන්තියට සූදානම් වෙන්න ඕනේ. මෙන්න මේදී විශේෂයෙන්ම අපි මේක රිවිෂන් එකක් විදිහට මම කරන්නේ opposite words කියන එක ඔයගොල්ලෝගේ මුලින්ම තියෙන පාඩම. ඉතින් මේකේ opposite words අපි ඒව සාකච්ඡා කරලා තියෙන්නේ. මේ opposite sentences කියන එකත් මම කියලා දෙනවා. ඉතින් ඒක ලබන සතියේ ඔයගොල්ලෝ පන්තියට මේක අතේ තියෙන්න ඕන. ඒ වගේම මම අර දෙන වැඩ ඔක්කොම කරලා තියෙන්නත් ඕන. ඊළඟට ඉතින් පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ adjectives කියන පාඩම. මේකට අදාළ ඒ ටියුබ්ස් ටිකක් අතේ තියාගන්න ලබන සතියේ වෙනකොට මොකද මේ අපි කරනවා. ඒ වගේම ඔයගොල්ලෝගේ ටෙක්ස්ට් බුක් එක, ස්කෝලේ වර්ක් බුක් එක, ඒ වගේම ඇක්ටිවිටීස් වල පොතක්, ග්‍රැමර් වල පොතක් අපි අර පන්තියේ කරන් ආපු විදිහටම ඒ දේවල් කරන නිසා ඒ දේවල් සියල්ල සූදානම් කරගන්න පැන්සල් සියලු දේම සූදානම් කරගෙන තමයි ඔයගොල්ලෝ පන්තියට සහභාගී වෙනකොට එනවා. හොඳයි අපි එහෙනම් අපි අපේ අද පාඩම පටන් ගන්නයි හදන්නේ. බලමු එහෙනම් මොකක්ද මේ අද පාඩම කියලා. තින්දරුනේ ඔයගොල්ලන්ට පේනවා board again. Now you can see on the board present perfect tense, right? Now you have learned a number of tenses in the language, right? But this one is very special tense because all of you know about simple past as well as simple present as well as continuous tenses. I have already taught you present continuous as well as past continuous, right? But this one is quite different, and this you must learn this very well. Otherwise, you will make so many mistakes in the language. So you have to learn this very carefully, because if we compare Sinhala and English, to the two languages, in Sinhala we have only 3 main tenses. That means Atita, Anagata, Vartamana. But some people say only 2, Atita and Anatita. But in English we can divide present tense into 4 tenses, right? That means simple present, present continuous, present perfect as well as present perfect continuous. In the role අපිට මේ දැන් අපි ඉංග්‍රීසි භාෂාව ගත්තයින් පස්සේ අපිට මේ වර්තමාන කාලය කියන එක අපිට කොටස් 4කට බෙදන්න පුළුවන්. ඒ වගේම අතීත කාලයත් එහෙමයි අනාගත කාලයත් එහෙමයි. ඉතින් අපි දැන් මෙතෙන්දී කතා කරන්නේ වර්තමාන කාලයට අදාළ ටෙන්ස් එකක් නිසා අපි බලමු මේ ටෙන්ස් එක කොහොමද භාවිතා කරන්නේ කියලා. හරි. ඊට ඉස්සෙල්ලා දෙයක් කියන්න ඕන. මොකද්ද මේ present perfect tense එක කියන්නේ? දැන් ඔයගොල්ලන්ට පේනවා සියලු දෙනාටම බෝඩ් එකේ මොකද්ද මේ present perfect tense එක කියන්නේ? කොයි වෙලාවටද මේ පාවිච්චි කරන්න ඕන? කොයි වෙලාවටද අපිට මේක භාවිතා කරන්න පුළුවන් වෙන්නේ කියලා. මේ දේවල් තමයි මේක සාකච්ඡා කරන්න ඕන. විශේෂයෙන්ම මේ tense එක නිතරම ගොඩක් කට්ටිය වැරදියට පාවිච්චි කරන නිසා. මොකද simple past එකයි සරල අතීත කාලේ ඒ වගේම මේ වර්තමාන කාලේ මේ කෙලිච්ච මේ ඉවර වෙච්ච කාලේ present perfect එක ගොඩක් වෙලාවට වරද්ද ගන්න නිසා මේක ඊටාම හොඳින් දෙක සංසන්දනය කරගෙන ඉගෙන ගන්න ඕන. ඉතින් ඔයගොල්ලෝ තාම හතේ දරුවෝ වුණත් මේ
දෙන්න අපිත් එක්කම කතා කරමු. ඉතින් මේක පටන් ගන්න ඉස්සර වෙලාම I brought a very special thing for you. It's just like a treasure for me to explain you this lesson. Okay, shall I take this? Now I brought these shoes. Can you see these shoes? What can you see? What can you see? Tell me. What do you think about these shoes? Huh? Are they very clear or are they very clean? No, they are not clean. Then what can you say? Your shoes are dirty. And I will write on the board. Your shoes are dirty. හරිද? මම මේකෙන් පටන් ගන්න මේ ටෙන්ස් එක. දැන් ඔයගොල්ලෝ කියායි මට මේ සපත් දෙක දැක්කම මොකද ඔයගොල්ලෝ කියන්නේ? Your shoes are dirty. දැන් බලන්න මම මොකද්ද මේ කරන්න කියලා. Can you see? Quite sure you will say, මොකද ඔයගොල්ලෝ කියන්නේ බලකට ඇරලා අයියේ. You are polishing the shoes. Right? මම polish කරලා ඉවරයි. දැන් බලන්න දරුවනේ හොඳට බලන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා. දැන් බලන්න මේක you can see it's sparkling, it's glittering. So now you will say you have cleaned the shoes. Now look at these three. I'll keep it here. Now look at the first one. Your shoes are dirty. Second one, you are polishing the shoes. Third one, you have cleaned the shoes. So you have polished the shoes. දෙකම පාවිච්චි කරලා දැන් මම කියන දේ හොඳට තේරුම් ගන්න. මම ඔයගොල්ලන්ට සපත් දෙයක් කියන්න දෙන්නවා. ඒ සපත් දෙක දූවිලි වලින් එහෙම පිළිලා දෙන්නේ. එතකොට ඔයගොල්ලෝ කියාවේ මොකද්ද? Your shoes are dirty. ඒ කියන්නේ ඔයාගේ සපත්තු හරි අපිරිසිදුයි. ඊළඟට මම මොකද කරේ? මම සපත් දෙක polish කරා. ඊළඟට එතකොට ඔයගොල්ලෝ කියයි you are polishing the shoes. ඔයා සපත් දෙක polish කරමින් ඉන්නවා. You are polishing. That means present continuous. මම ඒ දේ කරමින් ඉඳී ඒ වෙලාවට ඔයගොල්ලෝ එහෙම කියයි. ඊට පස්සේ මම පෙන්වුවා ඔයගොල්ලන්ට දැන් සපත් දෙකෙන් glitters ඒ කියන්නේ දැන් දිලිසෙනවා දැන්. හරිද? ඉතින් දිලිසෙන නිසා ඒ කියන්නේ සපත් දෙක හොඳට polish වෙලා එතකොට ඔයගොල්ලෝ කියයි you have cleaned or you have polished the shoes. Now look at this. Have cleaned, have polished. Have cleaned, have polished. Here I have used have and past participle. I have used have and polished. That means that's the present perfect. Eka tamai present perfect. As well as I use this. I have brought something for you. Right? I have brought something for you. That means have and past participle. Right? I also mentioned this. I have brought something for you means මම ඔයගොල්ලන්ට මොන හරි දෙයක් ගෙනහැරලා තියෙනවා. I have cleaned the shoes means මම සපත්තු දෙක polish කරලා තියෙනවා. What does it mean? What does it really mean? මේකෙන් දරුවනේ මොකද අදහස් වෙන්නේ? මේ අදහස් තමයි තේරුම් ගන්න ඕනේ. හරිද? මෙන්න මේකයි I have brought something for you කියන්නේ. මේකනේ මම මුලින්ම ඔයගොල්ලෝ පාඩම් පටන් ගන්නකොට මම ඔයගොල්ලන්ට ස්පෙෂල් දෙයක් ගෙනාවා කියලා. එනකොට I have brought something for you කියන්නේ මම
ඔයගොල්ලෝ වෙනුවෙන් මොන හරි දෙයක් ගෙනල්ලා තියෙනවා. ඒකේ අදහස් කරන්නේ මොකද්ද? මම මේ දේ ගෙනාවා. ඒ දේ දැන් මං ගාව තියෙනවා. හරිනේ? ඒකෙන් අදහස මොකක්ද? මම මේ අතීතයේ කරපු දේක මේ වර්තමානයේත් එක්ක සම්බන්ධ දෙයක් තියෙනවා අපිට. මොකද්ද සම්බන්ධය? මං ගෙනාව දෙයක් ඒ දේ මාත් එක්ක දැන් තියෙනවා. දැන් ගෙනාවේ අතීතේ දැන් තියෙනවා. එහෙනම් අතීතයේ අනාගතයේ නැත්නම් අතීතයේ වර්තමානයේ අතර සම්බන්ධයක් තියෙනවා. දැන් මේකත් එහෙමයි. දැන් ඔයගොල්ලෝ කියන you have clean the shoes. මං ගෙනාවු සබත් දෙක ගොඩක් අපිරිසිදු කරලා තිබුණේ. මම ඒක පොලිෂ් කරා. දැන් මේ සබත් දෙක මං ගාව තියෙනවා. මේ සබත් දෙක දැන් හොඳට දිලිසෙමින් තියෙනවා. ඒ කියන්නේ ඒක මම පොලිෂ් කරලා තියෙනවා. ඒ කියන්නේ වර්තමානයත් එක්ක ඒකේ සම්බන්ධයක් තියෙනවා. එහෙනම් දරුවනේ හොඳට මතක තියාගන්න whenever we use the present perfect there is always a connection with now. That means the action in the past has a result now. ඒකේ තේරුම තමයි දරුවනේ අපි අතීතයේ කරපු මොනවා හරි ක්‍රියාවක අපිට ප්‍රතිඵලයක් දකින්න තියෙනවා. එහෙම නැත්නම් අපි අතීතයේ මොකක් හරි කරා නම් ඒකේ කනෙක්ෂන් එකක් තියෙනවා දැනුත් එක්ක. අන්න ඒ වගේ වෙලාවදී තමයි අපි පාවිච්චි කරන්නේ ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ present perfect tense එක. ඊළඟට තව දෙයක් තියෙනවා. ඒකත් මේ ගාම කියලා දෙන්න. අපි නිතරම මේ tense එක පාවිච්චි කරනවා අපිට මොන හරි මේ තොරතුරක් දෙන්න. ඒ කියන්නේ මේ දැන් වෙච්ච සිදුවීමක් ගැන. ඔන්න උදාහරණයක් විදිහට. හරිනේ? අපි කියන I cut my finger. හරි? ඒ කියන්නේ මොකද්ද? මගේ ඇඟිල්ල කැපුණා. මගේ ඇඟිල්ල කැපුණා. මොන හරි තොරතුරක් නේද දෙන්නේ? ඉතින් එතකොට දැන් ඒකෙත් තියෙනව නේද වර්තමානෙත් එක්ක සම්බන්ධය? දැන් ඇඟිල්ල කැපුණේ දැන් ටීකට කලින්. චුට්ටි කාලයකට කලින් වෙන්න පුළුවන්. මොකද්ද ඒකේ දැන් තියෙන සම්බන්ධතාවය අපිට පේනවා දැන් මගේ ඇඟිල්ල කැපිලා සමහරට ලේ ගන්නවා වෙන්න පුළුවන්. අන්න ඒකයි වර්තමානෙත් එක්ක තියෙන සම්බන්ධය. එහෙනම් මතක තියාගන්න. මේ ටෙන්ස් එක පාවිච්චි කරනකොට ඔයගොල්ලෝ හොඳට තේරුම් ගන්න ඕන දේ තමයි whenever you use this tense, right, you have to use them when there is always connection with the now. That means the past action has a result now. දැන් අතීතයේ පටන් ගත්ත ඒ ක්‍රියාවේ ප්‍රතිඵලය දැන් පේන්න තියෙනවා. මේ වගේ තැන්වලදී අපි මේ ටෙන්ස් එක පාවිච්චි කරනවා. අපි ගොඩක් වෙලාවට ඕක තේරුම් ගන්න තියෙනවා. අපි ඔය වෙලාවට පාවිච්චි කරනවා දරුවනේ simple past කියන ටෙන්ස් එක. ඉතින් අන්න ඒ වෙලාවට අපි වරද්ද ගන්නවා. මම පොඩි උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ගෙන් දැන් මම අහනවා මේ වෙලාව මොකද්ද කියන්නේ කියලා. ඔන්න උදාහරණයක්. දැන් මේ ටික ඕනනම් ඔයගොල්ලෝ සටහන් කරගන්න පුළුවන්. මම විනාඩියක් දෙන්න ඕනේ මට ලියන්න. මෙන්න දරුවනේ උදාහරණය. දැන් ඔන්න මෙහෙම හිතන්න. දැන් ඔයගොල්ලෝ 6-7 ආයතනයේ දැන් පන්තියේ සහභාගී වෙලා ඉන්නවා. ඔයගොල්ලෝ දැන් සහභාගීලා ඉන්න වෙලාවට අපේ විදුහල්පතිතුමා කුමාරස හම්බෙන කවුරු හරි ඇවිල්ලා. හරි. දැන් ඔය කුමාරස ඉන්නවා ඒ අපේ ස්ටාෆ් රූම් එකේ. ඔයගොල්ලෝ ගිහිල්ලා කුමාරසට කියන්න ඕනේ ඉංග්‍රීසියෙන් කියන්නේ. හැබැයි සිංහලෙන් නෙවෙයි. සර් මේ සර් හම්බෙන්න කවුරු හරි ඇවිල්ලා. කොහොමද ඔබ කියන්නේ? කියන්නකෝ බලන්න. right. දැන් ලියන්න බලන්න ඔයගොල්ලෝ ඔය වාක්‍ය කියන හැටි. දැන් මේක රෙකෝඩින් එකක් විදිහට පෞගිය දවසේ ඉරිදා මේ පන්තිය පවත්වන්න නියමිතව තිබුණේ. එදා තිබිච්ච අධික වර්ෂාව සහ අකුණුසහගත තත්ත්වයන් නිසා අපිට එදා පන්තිය එහෙම පවත්වන්න බැරි වුණා. ඒ නිසා මේක රෙකෝඩින් එකක් විදිහට යන්නේ. නැත්තම් මේක ඉරිදා ඔන්ලයින් ක්ලාස් එකක් විදිහට යන්නේ. ඉතින් දැන් ඔයගොල්ලෝ ලියන්න බලන්න කමන්නේ. මට ඊළඟ දවසේ හරි බලන්න පෙන්නන්න කොහොමද ලියුවේ කියලා.
දැන් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ ලියාවි මෙන්න මෙහෙම කවුරු හරි කෙනෙක් කියලා කොහොමද කියන්නේ දරුවනේ? කවුරු හරි කෙනෙක්. ඒවත් ඉගෙන ගන්න මේ විදිහටම ඔයගොල්ලන්ට වචන දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. එකක් තමයි first one is someone, second one is somebody. And the පාවිච්චි කරන වචන දෙක someone or somebody. Both are correct. Both can be used in the same manner. එකම විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ දන්නේ නැති කට්ටිය එන කියනකොට අපිට කියන්න පුළුවන් මේ. මම තව එකක් කියලා දෙන්නම් මෙන්න මෙහෙම. දැන් මෙන්න මේකත් ඔය ගන්න ඉගෙන ගන්න. දන්නේ නැති කෙනෙක් ගැන කියනකොට අපිට සමහරක් කරලා මතක නැහැ. යන කියනකොට අපි කියනවා so and so. So and so. දැන් අපි කියනවා yesterday I met that old so and so. සම කියන්නේ මට එයාගේ නම හරියට මතක. ඉතින් මතක නැති හින්දා අර අපි කියන්නේ අර වයසක මිනිස්සයා that old so and so. yesterday I met that old so and so. ඒ කියන්නේ ඊයේ මට හම්බුණා අර වයසක මිනිස්සයා. අන්න එතකොට so and so කියලා කියනවා. ඒක මතක තියාගන්න. මේවා ඔයගොල්ලන්ට විශේෂම ස්පීච් එකේ පාවිච්චි කරන්න පුළුවන් මේ දේවල්. මෙන්න මෙතන දරුවනේ මේකට කියනවා someone and somebody. Someone and somebody. මේ දෙකම both of them are singular. මේ දෙකම ඒක වචන විදිහට තමයි පාවිච්චි වෙන්නේ ලැන්ග්වේජ් එකේ. හරිද? ඉතින් අපි එනම් කියන මෙන්න මෙහෙම. දැන් ඔන්න ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට දැන් මම මේ කියපු දේ නිසා ඔයගොල්ලෝ තවදුරටත් මේක දන්නවා. ගොඩක් වෙලාවට ගොඩක් අය කියන්නේ someone came to meet you. Onam sir here. So someone came to meet you. Then you will be upset hearing this. Someone came to meet you means that means it happened in the past. Sometimes yesterday, maybe yesterday or the day before yesterday or 2 days ago, something like that. Right? Someone came to meet you means in the past. But now he is here to meet Kumara sir. Then ඒ ආපු මිනිස්සයා මෙතන ඉන්නවා. එතකොට අපිට කියන්න බෑ someone came to meet you කියලා. එතකොට ඔයගොල්ලෝ කියන්න ඕන කොහොමද? ඉතින් එතකොට දරුවනේ ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕන present perfect එක. එයි මෙතන තියෙනවා අතීතයත් මේ වර්තමානය අතර link එකක් සම්බන්ධයක්. අපි කොහොමද කියන්නේ? Someone has come to meet you. Then එනම් කියන්න ඕන කොහොමද? Sir, someone has come to meet you. කොහොමද කියන්න ඕනේ නම් someone has come to meet you. මෙයා දරුවනේ කට ඇරලා හයියෙන් කියන්නේ. ගෙදර ඉතින් කමන්නේ කෑ ගහලා කියන්න මේවා හුරු වෙන්න ඕන කටට. මෙයා හුරු නැත්නම් කවදාවත් ඕගොල්ලෝ කටවල වලින් මේ වචන මේවා පිට වෙන්නේ නැහැ. කොහොමද එනම් කියන්නේ? Someone has come to meet you. Not someone came to meet you. Someone came to meet you means someone came to meet you in the past. Sometimes yes, it may be yesterday or the day before yesterday or 2 days ago or long ago, something like that. But here you have to say someone has come to meet you. Now let's have a look how to form or how to write or how to construct the sentences using present perfect tense. It's so easy. දරුවනේ අපි කතා කරන්නේ කොහොමද මෙන්න මේ present perfect එක පාවිච්චි කරලා වාක්‍ය රටාවන් ගොඩනගන්නේ කියලා. ඉතින් හරිම ලේසියි. දැන් මම කිව්වා වගේම 아무තු දෙයක් නෑ. මොකද එකතු වෙන්නේ has හරි have හරි මේ දෙකත් එක්ක යනවා අනිවාර්යෙන්ම past participle. වදරුණේ යන්නේ නම් කියනකොට has හරි have හරි එක past participle එක. එහෙනම් ඔයගොල්ලෝ දැන් has පාවිච්චි කරන්නේ කවුරු එක්කද? have පාවිච්චි කරන්නේ කවුරු එක්කද? past participle කියන්නේ මොනවද කියලා දැන් අවබෝධයක් ඇති. මොකද මම මෑතකදී ඔයගොල්ලන්ට වීඩියෝ එක ඉෂුව කරලා ඇති regular verbs and irregular verbs කියලා. ඒතෙන්දී
ඔයගොල්ලෝ ඒක බැලුවා නම් අනිවාර්යයෙන්ම past participle කියන එක ගැන අවබෝධයක් ඇති. ඒ නැතත් මම දැන් නැවතත් ඒක කියලා දෙනවා. මොකද ඒවත් බලපු දරුවෝ නොබලපු දරුවෝ ඇත්නම් ඒ කන්ටියන්ට උදව්වක් වෙන විදිහට මම ඒ ටිකත් දැන් කියලා දෙන්නම්. හරි. එහෙනම් කොහොමද මේ වාක්‍ය රටාව හදන්නේ? has හරි have හරි එක past participle. ඉතින් මෙතන දරුවනේ අපිට ඕන නම් is subject කියලා මොකද ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ past participle ඕන නම් මෙතන ආපහු ඕන නම් object කියලා ලියලා ඉතුරු ඒවට ඕන rest ඉතුරු දේවල් කියලා මොනවද ලියන්න පුළුවන්. ඉතින් ඒක නෙවෙයි වැදගත් වෙන්නේ මේ චුට්ට තමයි. එතන තමයි ප්‍රධාන දේ ක්‍රියාපදය හැදෙන්නේ. මේක තමයි බේස් වෙන්නේ verb එක. මෙන්න මේ verb එක නිසා. එහෙනම් මේකත් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕන. අපි tense එකකින් tense එකක්. what change tense to tense. මොකද්ද tense එකක් තවත් tense එකකින් වෙන් කරන්නේ? මොකද්ද ප්‍රධාන අංකය? මොකද්ද කියන්න බලන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා tenses කිහිපයක් ඉගෙනගෙන තියෙනවා. ඉතින් දැන් දැනුමක් තියෙන්න ඕන tense එකක් තව tense එකකින් වෙනස් වෙන්නේ මොකකින්ද කියලා. මතක තියාගන්න ඕනේ ප්‍රධාන වශයෙන්ම ක්‍රියාපදය තමයි. ක්‍රියාපදයෙන්ම තමයි tense එක තවත් tense එකකින් වෙනස් වෙන්නේ. මොකද එක tense එක පාවිච්චි කරන verb එක විදියම නෙවෙයි අනිත් tense එකේදී පාවිච්චි වෙන්නේ. ඉතින් දැන් මෙතනදී ඔයගොල්ලන්ට තේරෙනවා මෙතන පාවිච්චි වෙන්නේ මොකද්ද? has have කියන උපකාරක ක්‍රියාපදත් එක්ක past participle එක. එහෙනම් මෙතන තියෙන විශේෂිතම දේ මොකක්ද? What is the most important thing in this? The most important thing is past participle. That means you have to learn past participle. Otherwise you won't be able to use this or you won't be able to use this tense. ඔයගොල්ලෝ මේ tense එක පාවිච්චි කරන්න බැරි වෙනවා. ඔයගොල්ලෝ දන්නේ නැත්නම් මොකද්ද? past participle කියන එක. ඉතින් මම නැවතත් ඔයගොල්ලන්ට පොඩි උදාහරණ ටිකක් දෙන්නම්. මේක දැන් පොඩ්ඩකට මකනවා. ඉතින් මේ දේම තමයි නැවතත් කියලා දෙන්නේ. ඉතින් පොඩි ක්‍රියාපදයක් ගමු සරල එකක්. හරි. සරල එකක් ගන්න ඕනේ clean කියන එක. clean. right? දැන් ඔයගොල්ලෝ සියලු දෙනාම දන්නවා මේකේ අතීත කාල ක්‍රියාපදේ කියන්නේ හරිම ලේසි. මොකද අතීත කාල ක්‍රියාපදේ clean. මේකේ past participle එක වර්තමාන උදාහරණය ඒකත් ඇවිල්ලා cleaned. කන්නේ පේනවා නේද අගේදී. එහෙනම් මේක ඇවිල්ලා past participle එක. මේක past participle එක මේක simple past නැත්නම් සරල අතීත කාල ක්‍රියාපදේ. හරි බලමු දැන්. හරිම ලේසි හින්දා අයිත් එක්ක කොහොමද පාවිච්චි වෙන්නේ? I have cleaned. ඊළඟට we have cleaned. ඊළඟට you have cleaned. ඊළඟට they have cleaned. He has cleaned. She has cleaned. මුලින් ගන්න ඉතුරු දෙක මෙතන ලියන්න පුළුවන්. It has cleaned. අපි කියවද චමුදිත has cleaned and etc. තවත් ඒවල කියන්නේ ඕනේ තරම්. දැන් එහෙනම් ඔයගොල්ලන්ට හරිම ලේසි පැහැදිලි තේරෙනවා මේ දේ දරුවෙන් පස්සේ මම මේක මේ තවත් දුරටත් එක්ස්පෑන්ඩ් කරලා නැත්නම් ප්‍රසාරණය කරලා ලියලා තියෙන්නේ. I කියවෙන් පස්සේ අපි දාන්නේ have එක යන්නේ clean with එක have with එක have කියන්නේ
बहुवचन नामपद बहुवचन सर्वनाम पद එක අපි භාවිත කරන්නේ have කියන එක. ඊළඟට he එක්ක she එක්ක it එක්ක ඒකවචන නාමපද එක්ක ඒවත් එක පාවිච්චි වෙන්නේ has ඒත් එක්කම දරුවනේ මොකද්ද පාවිච්චි කරන්න ඕන ක්‍රියාපදයේ past participle එක. ඉතින් මෙන්න මෙහෙම තමයි සරලම වාක්‍ය රටාව present perfect tense එකේ. හරි. එහෙනම් දැන් ඔයගොල්ලන්ට දැන් තේරෙනවා මේක මේක පාවිච්චි කරන්න නම් අපිට අත්‍යවශ්‍ය දේම තමයි අපි දැනගන්න ඕන past participle එක. ඉතින් දැන් මම ආපහු ඔයගොල්ලන්ට කියලා දෙනවා කොහොමද මේ past participle අපි හදාගන්නේ කියලා. මේක හදාගන්න විදිය කියලා දෙන්නම්. ඔයගොල්ලෝ ඊට පස්සේ ඔයගොල්ලන්ට පොඩි මම අර මුලින්ම පෙන්නපු මෙන්න මේ ටියුට් එක ඇති මේක සම්පූර්ණ කරන්න ඕන. මේ දැන් මේකේ තියෙනවා irregular verbs එක පැත්තකට තියෙනවා regular verbs තියෙනවා මේක. අපි දැන් කතා කරන්න හදන්නේ කොහොමද මෙන්න මේ regular verbs irregular verbs ගැන කතා කරලා මොකද්ද මේ දෙක කියන්නේ? irregular verb කියන්නේ මොකද්ද? regular verb කියන්නේ මේ දෙක අතර වෙනස මොකද්ද? ඊළඟට කොහොමද අපි ක්‍රියාපදයේ මුල් ස්වරූපය දුන්නයින් පස්සේ අපි කොහොමද ඒක අතීත කාල ඊළඟට past participle හදාගන්නේ? මේ දේ තමයි ඊළඟට මම සාකච්ඡා කරන්නේ. ඉතින් දරුවනේ අපිට මේ දේ කතා කරන්න අපි මෙන්න මෙහෙම පටන් ගමු. දැන් අපේ මූලික පාඩමේ චුට්ටක් අපි වෙනස් වෙලා මෙන්න මේ regular verbs irregular verbs කියලා දෙන්න හදන්නේ. අපිට දකින්න පුළුවන් මේ language එකේ ක්‍රියාපද ගත්තයින් පස්සේ ප්‍රධාන වශයෙන්ම කොටස් තුනක්. හරි? පළවෙනි එක තමයි දරුවනේ base verb එක නැත්නම් infinitive එක ඒකට කියන root එක කියලා. ඊළඟට අපිට පුළුවන් දකින්න simple past එක. ඒ වගේම past participle එක තවත් අංගයක් තියෙනවා. ඉතින් අපි ප්‍රධාන වශයෙන් කියලා ගත්තොත් මේ තුන තමයි ගන්න. මේකත් අයනාට ගන්න පුළුවන්. මේකත් ඇවිල්ලා මේකත් එක්කම වැදගත් නිසා මේකත් කියලා දෙන්නම්. නමුත් මේ වෙලාවෙම අපි කතා කරන්නේ irregular verbs regular verbs ගැන හින්දා මතක තියාගන්න. irregular verbs regular verbs ගැන කතා කරනකොට අපි සලකන්නේ මෙන්න මේ simple past past participle ගැන. හරිද? ඒකට තමයි දරුවනේ අනිත් එක තමයි present participle. ඔයගොල්ලෝ දන්න සරලම විදිය තමයි ing form එක. හරිද? ඉතින් බලන්න එහෙනම් අපි දැන් බලමු මොකද්ද regular verb එකක් කියන්නේ මොකද්ද irregular verb එකක් කියන්නේ කියලා ඉස්සෙල්ලා සාකච්ඡා කරමු. දැන් බලන්න දරුවනේ මම පොඩි උදාහරණයක් මම සරලව දෙයක් ගන්නවා. සරල ක්‍රියාපදයක් මම ලියව work කියන එක. මේක අතීත කාල දරුවනේ අගට දාන්නේ ed. මොකක්ද දාන්නේ එකට ed. කියන්නේ බලන්න ශබ්ද කරලා worked. මොකද්ද? worked. work worked. ඊට පස්සේ මේක past participle නේ. past participle එක ඒ වගේමයි ඒකත් worked. එහෙනම් work worked worked. එහෙනම් මොකද්ද මේකේ වෙනස? අතීත කාල ක්‍රියාපදේ හදලා ගන්නකොට අපි කරලා තියෙනවා මෙන්න මේ තියෙන ක්‍රියාපදයේ මුලට එහෙම නැත්නම් ඉන්ෆිනිටිව් එක අගට ed දාලා. ඒකේ past participle එක හදා ගන්නත් අපි ed දාලා තියෙනවා. හරිද? ඊළඟට බලන්න මෙන්න මේක තව මම ක්‍රියාපදයක් කියන්නම්. බලන්න play කියන එක කොහොමද ඇන්නේ? අතීත කාලේ play. past participle එක play. ඒකෙත් බලන්න දරුවනේ ed තියෙනවා නේද? තව එකක් කියන්නම් මේක තවත් පැහැදිලි dance. මේකෙත් danced ed තියෙනවා නේද? හරි. ඉතින් එහෙනම් ඔයගොල්ලන්ට දැන් ඔන්න පොඩි අයිඩියාවක් එනවා. මේ හැමෝමලා එක්තරා ක්‍රමයකට that means they follow pattern to make their simple past and past participle. Right? දැන් තේරෙනවනේ මේගොල්ලෝ යම්කිසි ක්‍රමයක් method එකක් නැත්නම් pattern එකක් පාවිච්චි කරනවා ඒගොල්ලෝගේ අතීත කාලේ හදාගන්නයි අතීත කාලේ උදන්තේ හදාගන්නයි. Now let's have a look at this verb. First one is eat.
Second one is drink. Third one is cut. What is the simple past of eat? Simple past is eat. And past participle is eat. Drink, drank, drunk. Then cut. Then there will be over the pain or eat can get either ate. Past participle like eaten. You know the drink can get drank. Past participle like drunk. Cut can get cut. Past participle like cut. And then missile by ed may ed ne. ඉස්සෙල්ලා අතීත කාලෙත් තීවි තියෙනවා පාස් පාටිසිපල් එකේ තීවි තියෙනවා මේ තුනේම එහෙම ed එකක් නැහැ ed එකක් එකතු කරලා නැහැ ed එකක් ඇඩ් වෙලා නැහැ එහෙනම් මේගොල්ලෝ අරගොල්ලෝ වගේ එක පැටර්න් එකක් එක මෙතඩ් එකක් එක රූල් එකකට යන්නේ නැහැ හරිද එහෙනම් දරුවනේ මෙන්න මේක තමයි වෙනස එහෙනම් මතක තියාගන්න රෙගියුලර් verb එකක් කියන්නේ මෙන්න මේ වගේ අතීත කාල හදනකොට අතීත කාල කෘදාන්ත හදනකොට අගට ed එකතු කරගන්න. ඉරෙගියුලර් verb එකක් කියන්නේ එහෙම ed ඒම එකතු කරගන්නේ නැහැ. මොකද ඒකත් කියන්න ඒ වචන සඳහා simple past එකයි past participle එකයි සඳහා වෙනම වචන තියෙනවා. හරිද? ඉතින් වෙනම වචන තියෙනවා. ඒක නිසා ඒගොල්ලෝ ඒ කෑලි එකතු කරගන්නේ නැහැ. ඉතින් ඒ කට්ටියෙන් අපි කියනවා irregular verbs කියලා. මොකද්ද කියන්නේ irregular verbs. ඉතින් දැන් ඕගොල්ලන්ට ගැටලුවක් මතුවෙන්න පුළුවන් කොහොමද අපි මේ ක්‍රියාපදයක් දැක්කම මේක regular verb එකක්ද irregular verb එකක්ද කියලා අඳුරගන්නේ. මේක දරුවනේ තියෙන මේක එක්තරා හන්දමකට මේ දෙහින්ද මේ භාෂාවට නම් කිසි කලාවකුත් එකතු වෙනවා කියලා හිතෙනවා. ඒ වුණාට එක්තරා අන්දමක මේක අවාසනාව මේ මොකද එක ක්‍රමයක් නැහැ. එක ක්‍රමයක් තියෙනවා නම් අපිට මේක ඉගෙන ගන්න ලේසි. දැන් මේක අඳුර ගන්න ක්‍රමයක්වත් නැහැ. එහෙනම් මොකද්ද අපිට කරන්න වෙන්නේ? අපි මේ වචන මේ ක්‍රියාපද අපිට පාවිච්චි කරනකොට භාවිතා කරනකොට ඒව ගැන දන්න හොයා බලනකොට මේව ගැන හොඳින් බලන්න ඕන. මේක රෙගියුලර් එකක්ද ඉරෙගියුලර් එකක්ද කියලා. හරිද? ඉරෙගියුලර් ඒවයි ed තියෙනවා. ඉරෙගියුලර් ඒවයි ed නැහැ. රෙගියුලර් ඒවයි අගට ed එකතු වෙනවා අතීත කාල කෘදාන්තයේ. එහෙනම් මතක තියාගන්න. ඉතින් මේ දේවල් වලට ස්පෙસિෆික් රූල් නැත්නම් විශේෂිත වූ නීතියක් නෑ අඳුරගන්න. මේක අපේ පළපුරුද්දෙන් ප්‍රැක්ටිස් එකෙන් තමයි අඳුරගන්න වෙන්නේ. නමුත් වාසනාවකට අපි මේ ගත්තොත් ඉංග්‍රීසි භාෂාවේ මේ ක්‍රියාපද මෙන්න මේ වගේ ලොකු අපි කියන මේක සෙට් එකක් කියලා කුලකයක් කියලා. මෙන්න මේ verb කියන සෙට් එක. verb කියන කුලක. හරි. ඉතින් අපිට ගත්තොත් මෙන්න මේ regular verbs කියන ඒවා තියෙන දරුවනේ ගොඩාක්. irregular verbs තියෙන මෙන්න මේකේ සුළු ප්‍රමාණයක්. හරිද? එහෙනම් verb කියන එක ගත්තොත් අපි ලොකු කුලකයක් විදිහට irregular verbs ගන්න පුළුවන් අපිට මෙන්න මේ වගේ චූටි ප්‍රමාණයක් regular verbs තමයි වැඩිපුර තියෙන්නේ. එහෙනම් අපිට ලේසි දෙයක් මොකද්ද? අපිට මේ irregular verbs ටික අපි හරියට we catch these things. If we learn these things, it will be very easy for us to understand the regular verbs because we don't need to do special things for regular verbs. We have to take a special alert or special concern on irregular verbs. But keep in your mind, they are very little in number in the language. මතක තියාගන්න මේව ගත්තොත් දරුවනේ මේ language එකේ තියෙන ඊටම සීමිත සංඛ්‍යාවක් විතරයි වැඩිපුරම අපිට හම්බ වෙන්නේ regular verbs. හරි. අපි දැන් ඕගොල්ලොන්ට ඊටම වැදගත් දෙයක් මේ ඩිංගි වෙලාවදී කියලා දුන්නේ. ඉතින් දැන් ඕගොල්ලන්ට මම කිව්වා මෙන්න මේ ඕගොල්ලෝ ගාව තියෙනවා මෙන්න මෙහෙම ටියුට් එකක්. මේකේ මුලින්ම තියෙන දරුවනේ
මේ පැත්තේ regular verbs ටිකක් පටන් ගන්න walk කියන එකෙන්. හරි? ඊළඟට cook තියෙනවා, bowl තියෙනවා, bed තියෙනවා, keep clean ඔන්න ඔය වගේ තියෙනවා. දැන් මම ඕගොල්ලන්ට කියලා දෙනවා නීති ටිකක් කොහොමද අපි regular verb එක අතීත කාලෙට ඒ වගේම past participle එකට හරවගන්නේ. මොකද මේකත් එක්කම මේ පාඩම ගියාම ඕගොල්ලන්ට මට හිතෙනවා හොඳයි කියලා. ඒ කියන්නේ මේකත් එක්කම මේක පටන් ගත්තේ නැත්නම් මේ තනි පාඩමක් මේ present perfect කියන එක. අපි බලමු එහෙනම් කොහොමද දරුවනේ අතීත කාල ක්‍රියාපද සහ අතීත කාල ප්‍රධානත අපි සාදාගන්නේ කියලා. වැඩිපුරම අපිට හම්බෙන්නේ most of regular verbs have ed at the end. Right? That means most of the regular verbs. That means there are so many regular verbs in the language. Out of them, there are so many regular verbs that have ed at the end. So, ගොඩක් ඒවා දරුවනේ ed තියෙනවා අග. මම දැන් ඉස්සෙල්ලා කිව්වා වගේ. ඒකේ තව විශේෂයක් තියෙනවා. ගොඩක් වෙලාට මේ ක්‍රියාපදයේ අග කොන්සනන්ට් දෙකක් ගොඩක් වෙලාට තියෙනවා. ඒක බලමු. අපි ඉස්සෙල්ලා කතා කරේ verb කියලානේ. ඉතින් අපි ඒක දැන් වෙනකොට වෙන එකක් කියමුකෝ. walk. කොහොමද හැදෙන්නේ? walk කියන්නේ විදිනම විතර කියන walked. past participle එක walked. right? ඊළඟට අපි කියමුකෝ තව ක්‍රියාපද ටිකක්. thank, thanked, thanked. Watch, watched, watched. හරිද? ඉතින් එනන්දන් තේරෙනවා ගොඩක් ඒවා අපි හදාගන්න අපිට ed දාලා ඒ වගේම ගොඩක් වෙලාවට අපිට මේ එහෙම දාන වෙන ක්‍රියාපද වල අග දකින්න පුළුවන් කොන්සනන්ට් දෙකක්. ඉතින් මේවා ඔක්කොම මේ නීති ටිකත් ඔයගොල්ලෝ දරුවනේ ප්‍රසන්ටේෂන් එකක් විදිහට මේ පාඩමත් එක්කම දාලා ඇති. ඒ වගේම PDF ෆයිල් එකකුත් දාලා ඇති. ඔයගොල්ලන්ට ඒවා ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඒවා හොඳට බලලා මේ දේවල් හොඳට ඉගෙන ගන්න. මොකද මේවා ඉතාල වැදගත්. එහෙම නැතුව ඉස්සරහට ඔයගොල්ලන්ට මේවා දන්නේ නැත්නම් ලැන්ග්වේජ් එක අපහසු වෙනවා. ඒක නිසා අදම මේ දේවල් හොඳට ඉගෙන ගන්න. එතකොට ලැන්ග්වේජ් එක අමුතු දෙයක් නෙවෙයි, ලේසි වෙනවා. right. ඔන්න එක නීතියක් කියලා දුන්නා. එකට ඊදා ඊළඟටයි බලමු. ඊළඟ එක අපිට දකින්න පුළුවන් ඊ අකුරෙන් ඉවර වෙන ක්‍රියාපද. මොන උදාහරණයක් විදිහට dance. dance කියන්නේ නටනවා. එහෙනම් කොහොමද හැදෙන්නේ මේක? මෙතන දරුවනේ ඊ තියෙන නිසා අපි දාන්නේ මොකද්ද? D විතරයි. ඊ තියෙන නිසා දාන්නේ D විතරයි. ඊළඟට decide කියන එක මේකත් ඊ වලින් අවසන්. එහෙනම් මොකද කරන්නේ? අපි දානවා D විතරයි. decided. ඊළඟට මම තව ක්‍රියාපදයක් කියනවා. ගොඩක් කට්ටිය හරි බය අහන්න. මොකද ගොඩක් අය ජීවත් වෙන්නේ මරණ මිනිස්සු වගේ. ඩයි කියන්නේ දරුවනේ මැරෙනවා. එහෙනම් මේක අතීත කාලෙත් D එකක් දාන්න died. past participle එකට D එකක් දාන්න that's all. දැන් මම දෙකක් කියනවා. ඊළඟට ඔයගොල්ලන්ට කියලා දෙන්න මේ ටික ඔයගොල්ලන්ට මට ලියා ගන්න අවශ්‍යත් නැහැ. ඔයගොල්ලන්ට ආපහු මේ පාඩම බැලුවොත් ඔයගොල්ලන්ට මේ PowerPoint වලින් presentation එකක් දාලා තියෙනවා. ඒ වගේම PDF දාලා තියෙනවා. ඕන විදිහකට ඔයගොල්ලන්ට ආපහු නැවත බලලා හොඳට ඉගෙන ගන්න. ඒකයි අවශ්‍ය. ඒකයි ඒ දේවල් එහෙම අපි නැවතත් ඔයගොල්ලෝ ඉන්නේ ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු vowel එකකිනුයි consonant එකකිනුයි ඉවර වෙන ක්‍රියාපද. මොකෙන්ද ඉවර වෙන්නේ? vowel එකයි consonant එකයි. vowel එකයි consonant එකයි. For an example, look at this one. Plan. A is a vowel, N is a consonant. That means this verb ends with vowel consonant. Then here what should you do? Then
you have to double the final consonant. මෙතෙන්දි දරුවනේ කරන්න ඕන vowel එකේ consonant එකේ ඉවර වෙනකොට මේ අග තියෙන consonant එක double කරන්න ඕනේ. ඒ කියන්නේ නැවතත් ඒ consonant එක ලියලා ed එකතු කරන්න ඕන. අතීත කාලේ හදන්නයි. අතීත කාලේ ප්‍රධාන තේ නැත්නම් past participle එක හදන්න. ඒකම එක විදිහට තමයි. එහෙනම් බලන්න මෙතන එන්න අකුරු එකයි තව එන්න අකුරක් ලිව්වා ed දැම්මා. එන්න අකුරු එකයි තව එන්න අකුරක් ලිව්වා ed දැම්මා. හරි පැහැදිලි. right අපි තව උදාහරණයක් stop. ඔයගොල්ලෝ කියන්නේ කොහොමද හැදින්නේ? ඔව්. vowel එකයි consonant එකනේ තියෙන්නේ නම් තව p එකක් දැම්මා ed දැම්මා. තව p එකක් දැම්මා ed දැම්මා. ඊළඟට මේක worship කියන එක. තර පාවිච්චි වෙනද? අයියා අපර vowel එකක් p අපර consonant එකක්. එහෙනම් worship p අපර දැම්මා ed දැම්මා. worship p අපර දැම්මා ed දැම්මා. මම හිතන්නේ ඔයගොල්ලෝ හොඳට පැහැදිලි ඇති. vowel එකේ consonant එකේ ඉවර වෙනවා නම් you have to double the final consonant and add ed. That's all. Right. Next. Then I want to mention you this one also. Right. දැන් මම ඔයාලට මේකම කියලා දෙන්න දරුවනේ මේ ගැන ලොකුවට හිතන්න යන්න එපා. හරි? මේ උනාට මේක පොඩ්ඩක් දැනගන්න. මේක වචන ශබ්ද ගන්න හොඳට. plan. මේක stop. worship. මොකද මේකේ පොඩි දෙයක් තේරෙන්න ඕන ඔයගොල්ලන්ට. මේ vowel sound ටිකක් ඇදෙනව නේද? plan, stop, worship. vowel sound ටිකක් ඇදෙනව නේද? දැන් අපි මෙන්න මේක ගත්තද? ගත්ත. sit. ගත්තනේ? visit. ඊළඟට මේක ගත්තද? offer. offer. අර වගේ ස්ට්‍රෙස් එකක් නැහැ නේද? නේ? මේ ලාස්ට් සිලබල් එම ස්ට්‍රෙස් වෙන්නේ. ඉතින් එතකොට දරුවනේ මෙහෙම ඩබල් කරන්නේ. එතකොට මොකද කරන්නේ? නිකම්ම ඉදී දාන්න. past participle ගන්නකොට නිකම් ඉදී දාන්න. මෙතෙන්දි තේමයි නිකම් ඉදී දැම්මා. මෙතෙන්දි තේමයි නිකම්ම ඉදී දැම්මා. but thing here that come you don't need to get upset because these words are very little in number. මේ වගේ වචන ටිකයි තියෙන්නේ. වැඩිපුර තියෙන්නේ මේවා. හරිද? ඒ නිසා මේ වචන දෙයක් දැක්කම මේ දේ ඉගෙන ගන්න. හරිද? මොකද මේක ලොකු පාඩමක් දරුවනේ මේ සිලබස් ස්ට්‍රෙස් එක වගේම වචන ගැන ඔයගොල්ලන්ට කිව්වොත් ඔයගොල්ලෝ මේවා දේවල් ගොඩක් ඉගෙන ගන්නකොට ඒවා තනියම හරි ඉගෙන ගන්න උත්සාහ කරන්න. මේ ඔයගොල්ලෝගේ මට්ටමේදී මේ ටික ඉගෙන ගත්තා නැති මේ වචන ටික ඉගෙන ගන්න. මේ වචන දැක්කම ඉගෙන ගන්න. That's enough. Right. Then next one. Some verbs in vowel consonant. සමහර ක්‍රියාපද ඉවරනේ දරුවනේ vowel දෙකයි consonant එකයි. මොකෙන්ද ඉවරන්නේ? vowel දෙකක් තියෙන එකයි. vowel දෙකයි consonant එකයි. උදාහරණයක් විදිහට clean කියන එක ගමු. vowel දෙකක් තියෙනවා. එන්නතර consonant එකක්. එතකොට අපි මොකද කරන්නේ? එතකොට කරන්නේ දරුවනේ නිකම්ම ඉදීලා වෙන කරන්න දෙයක් ඇත්තේ නැහැ. මොනවත් කරන්න එපා. ඒකට ඉදීලා. තව උදාහරණයක් විදිහට තව එකක් අපි ගමු. කියන්න ගන්න. පීක් කියන්නේ එබිලා බලන්න. එහෙනම් කොහොමද? පීක්. හරිද? හරි. ඊළඟට තව එකක් අපි ගත්තොත් සීල් කියන එකක් ගමු. සීල් මුද්‍රා කරනවා. vowel දෙකයි consonant එකයි. මේකත් කොහොමද? සීල්. හරි. එහෙනම් මතක තියාගන්න vowel දෙකයි consonant එකේ කරනවා නම් අපිට ed එකක් ගන්න වෙන දෙයක් කරන්න දෙයක් නැහැ. හරිද? මේ නීති ටික අදාළ වෙන්නේ හතර මතක තියාගන්න. y වගේ නෙමෙයි
W වලිනුයි අවසන් වන අවසන් නොවන ක්‍රියාපද සඳහා පමණයි. මොනවායි අවසන් නොවනේවද? y අකුරයි W වලිනුයි අවසන් වෙනේව නෙමෙයි. දැන් සමහරක් වෙලාවට ඔයගොල්ලෝ vowel එකයි consonant එකේම අවසන් වෙනවා y එක consonant එකයි. හරිද? එතකොට මේක semi vowel එකක් විදිහට හඳුන්වනවා. හරි? ඉතින් මෙතෙන්දී පාවිච්චි කරන්න වෙනස් විදියකට මේ නීතිය දාලා වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න එක. ඒක තමයි දැන් ඔයගොල්ලන්ට කියවෙන්නේ ඊළඟට y අකුරෙන් අවසන් වෙන ක්‍රියාපද. ඊළඟට y අකුරෙන් අවසන් වෙන ක්‍රියාපද. words ending in vowel y. එතන අපි vowel y එකෙන් අවසන් වෙන ක්‍රියාපද ගැන සාකච්ඡා කරමු. මොකෙන්ද ඉවරනේ vowel එකෙනුයි y එකෙනුයි. බලමු අපි යන උදාහරණයක් විදිහට හරිම ලේසි එකක් ගමු. ඔයගොල්ලෝ දන්නවා එකක් play. හරිද? play ඉවර වෙන්නේ කොහොමද? ඒ කියන්නේ vowel එක ඊළඟට y. එතකොට දරුවනේ අපිට කරන්න තියෙන්නේ ed දාන්න විතරයි. ඒකේ past එක හදන්න past participle හදන්න ed දාන්න. හරි ලේසි. තව උදාහරණයක් විදිහට stay. අර මම තව එකක් කියන්නම් enjoy. මේකම vowel consonant. එහෙනම් අපි දානවා අකට ed මෙතෙන්දෙත් අකට දානවා ed මෙතෙන්දෙත් අකට දානවා ed. ඒ හරි ලේසි හරි පැහැදිලි. vowel consonant වලින් අවසන් වෙනවා නම් අකට මොකක්ද දාන්නේ ed. ඉතින් දැන් ඒක හරි. ඊළඟට දරුවනේ මම තව එකක් කියලා දෙනවා. දැන් vowel consonant එකේ vowel y වලින්නේ vowel එකක් නෙවෙනවා නම් y එකට කලින් තියෙන consonant එකක් නා මොකක්ද අපි කරන්නේ? එකක් මේකම කියලා දෙන්නම් consonant y. හරි? අවසන් වෙන්නේ consonant එකයි y එකෙන් නම් මොකද්ද ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ? මම උදාහරණයක් විදිහට පළවෙනි එක ලියන්නම් fry. බලන්නකො y අකුරට කලින් තියෙන r අකුර. r අකුර vowel එකක් නෙමෙයි. එහෙනම් මොකද කරන්න ඕනේ? You have to omit or you have to extract y out and add ied. y එක අයින් කරන්න ied දාන්න අදිදගානේ හදන්න. එහෙනම් y එක අයින් කරා ied එකතු කරා හැදුනා simple past එක ඒ වගේම past participle එකත් එසේම හැදුවා. එහෙනම් fry වල fried fried. තේරුණාද? හරි. ඊළඟට අනිත් උදාහරණය. carry. carry කියන්නේ සුලා කියනවනේ. ඒකත් ඒ වගේම y එකට මෙහා පැත්තේ ආවා. consonant එකක් එහෙනම් id දැම්මා. ඉතින් ආපහු past participle එක හදනකොට id දානවා. ඉතින් දැන් ඔයගොල්ලන්ට දැන් හරි පැහැදිලිව තේරෙන්නේ නැති කොහොමද regular verb එක simple past එක ඒ වගේම past participle හදන්නේ කියලා. කොහොමද හදන්නේ? ගොඩක් ඒවා ed තියෙනවා. ed දාන්න ඕන. දැන් මේ consonant y වලින් වගේ අවසන් වෙනකොට y කපලා ed දාන්න ඕන. ඒවයි ed පේන්න තියෙනවා නේද? ඉතින් මේක තමයි regular verbs වල ස්වභාවය. ඊළඟට අපි කතා කරමු දරුවනේ irregular verbs කියන්නේ. irregular verbs වල මම ඔයගොල්ලන්ට කිව්වා මේ irregular verbs සම්බන්ධ යන විදියක් ඇත්තේ නැහැ. හරිද? එතකොට අපිට මේවා දැනගන්න වෙන්නේ අපේ පළපුරුද්දෙන් අපි අපේ භාෂාව හසුරුවලා තියෙන විදියට අපි කියවලා තියෙන විදියට අපිට එන දැනුම එන විදියට ඉතින් එහෙම තමයි ඉගෙන ගන්න තියෙන වෙන විශේෂ නීතියක් මොකක්වත් නැහැ මේක අඳුරගන්න. ඉතින් අපි ක්‍රියාපද ටිකක් ඔයගොල්ලන්ට දෙන්න. ඒත් එක්කම ඔයගොල්ලන්ට මෙහෙම ඉරෙගියුලර් ලිස්ට් එකක් මම ඔයගොල්ලන්ට අතුරු කරලා ඇති. ඒව හොඳට පාඩම් කරන්න. ඊළඟට ඔයගොල්ලන්ට මෙන්න මේ නිබන්ධනයේ විපරිත තියෙනවා. B වලින් පටන්ගෙන ඉරෙගියුලර් 25ක් විතර ඇති නිතර පාවිච්චි වෙන. මේවා අනිවාර්යයෙන්ම එක වචනයක් දරුවනේ 25 පාරක් ලියන්න. ඉන්ෆිනිටිව් එක, සිම්පල් පාස්ට් එක, පාස්ට් පාටිසිපල් එක. මේක මම හැම අවුරුද්දෙම කරන වැඩක්. මේ වගේ නෙවෙයි වචන 100 ගාණක් මම ලියවනවා පොත් හදවනවා ළමයින්ට. මේ අවුරුද්දේ මේ වෙච්ච මේ දේවල් එක්ක අපිට
කාලය හම්බුන්නේ අපි ගොඩක් කාලයක් අපි නිකන් හිටිය දරුවනේ වැඩ කරන්නේ නැතුව. ඉතින් ඒ නිසා ඒ දේවල් අතපහුණාට දැන් මෙතන තියෙන වචන 25ක් විතර. ඉතින් ඔයගොල්ලෝ මෙතන දන්න ක්‍රියාපද තියෙනවා. හරිද? ඔයගොල්ලෝ මොකද්ද කරන්න ඕන? හරිද? දැන් මම මේකේ ක්‍රියාපද ටිකක් කියලා දෙන්නම්. 5ක් හෝ 4ක්. අනිත් ඒවා ඔයගොල්ලෝ දන්න හැම ක්‍රියාපදයක්ම past simple එකයි past participle එකයි ලියන්න ඕන. ඒ වගේම මෙන්න මේ regular verbs වල අනිවාර්යයෙන්ම දැන් පුළුවනි හදන්න. ඒවා 25ම හදලා තියෙන්න ඕන. අතීත කාලයයි ශ්‍රීලංකයයි. ඉතින් මම ලබන සතියේ පන්තියේදී මම කියනවා නම් කියලා කියන්නේ මට කැමරා එකට කිට්ටු කරලා මේවා පෙන්නන්න. එහෙම පෙන්නන්න. කොට මට පේනවා. බලමු කරන්න නැති කට්ටිය කවුද කියලා කරන්න නැතුව නම් පන්තියට එන්න එපා. හරිද? කරගෙන එන්න වැඩ කරන්න නැතුව නම් එන්න නම් එපා. හරිද? වැඩක් නැහැ. වැඩ කරන්න නැති අයගෙන් වැඩ කරන විතරේ ඕන. හරි. මොන මම ඉස්සෙල්ලා B verb එකෙන් පටන් ගන්නම් දරුවනේ. ඔයගොල්ලෝ දන්න B කියන එකේ තේරුම වෙනවා තිබෙනවා සිටිනවා කියන අදහස. ඉතින් මේකේ අතීත කාලයට එනකොට අපිට ක්‍රියාපද දෙකක් දකින්න පුළුවන්. was කියන එකයි were කියන එකයි. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේවා භාවිතා කරන්න හැටි. ඒ නිසා මම වැඩි කාලයක් ගන්නෑ. ඒක වචනයත් එක්ක was බහුවචනයත් එක්ක were සරල විදිහකින් ඊළඟට ඒකේ past participle එක been. හරි. ඊළඟට මම eat කියන එක ගත්තොත් අතීත කාලේ ate past participle එක eat. ඊළඟට drink කියන එක ගත්තොත් drank drunk. ඊළඟට මම make කියන එක ගත්තොත් made made. ඊළඟට මම ගත්තොත් sing කියන එක sang sang. දරුවනේ මේ බලන්නකො එකකට එකක් වෙනස්. එකකට එකක් මේකට වඩා මේක වෙනස්, මේකට වඩා මේක වෙනස්, මේකට වඩා මේක වෙනස්, මේකට වඩා මේක වෙනස්. ඊළඟට එහෙම වෙනස් නොවන එකකුත් මම ලියන්න. cut. එන්න බලන්න. ඊළඟ නෑවලට අතීත කාල පදයට එකක්, අතීත කාල ක්‍රියාපදයට තව එකක් තියෙනවා. අතීත කාල එතකොට infinitive එක, past එක, past participle එක තුනම වෙන එකම වෙනවක් තියෙනවා. මෙන්න මේ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඔයගොල්ලන්ට මේ irregular verbs list එකක් මම එකතු කරලා ඇති. මේ දේවල් හොඳට බලන්න, බලලා හොඳට ඉගෙන ගන්න. ඒවා දරුවනේ එක වචනයක් අඩුම ගානේ 25 පාරක් ලියන්න. එතකොට ඔයගොල්ලන්ට මේ දේවල් හොඳට ඔයගොල්ලන්ට පාඩම් වෙයි. ඒකට ඔයගොල්ලන්ට මේ language එක තාම ලේසියෙන් භාවිත කරන්න පුළුවන්. ඊට පස්සේ එහෙම regular verbs එක කොටස් කරලා කියන්නේ එක වගේ වචන past එකටයි past participle එකටයි තියෙන්නේ. අන්න ඒ විදිහට වර්ග කරපු ඒකුත් ඇති. ඔයගොල්ලන්ට ඒවත් අරගෙන බලන්න පුළුවන්. ඉතින් ඒවා හොඳට අධ්‍යයනය කරන්න. ඊළඟට මම ඔයගොල්ලන්ට දැන් මේ irregular verbs කියන එක අපි මේ අතරදී ගත්තේ මේ පාඩමට ඉතාල වැදගත් වෙන නිසා. ඉතින් මේක අපේ ප්‍රධාන පාඩමෙන් අපි චුට්ටක් එහාට ගිහිල්ලා කරපු දෙයක්. ඉතින් නැවත අපේ පාඩමට ඊළඟට මම කැමතියි ඔයගොල්ලන්ට මෙන්න මේ present perfect දාලා වාක්‍ය කිහිපයක් ලියන්න. හරි? අපි බලමු එහෙනම් පළවෙනි වාක්‍යය. දැන් ඔයගොල්ලෝ ලියන්න ඕන මාත් එක්ක. මම එකක් දෙයක් කියලා දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ලියන්න ඕන. කොහොමද කියන්නේ? ඔව් තැපල් කරලා තියෙනවා. That means the action has been completed, right? But there is a connection with now. අතීත කාලේ මේ ක්‍රියාව සිදු වෙලා connection එකක් තියෙනවා. ඒක දැන් ප්‍රකාශ කළා ඉවරයි කියන දාන්නේ. දැන් කොහොමද අපි මේ කියන්නේ? කොහොමද කියන්නේ? ඔහොනම් දාන්න ඕන. ඊනම් දාන්න වෙන බද ඊළඟට ක්‍රියාපදේ නෙන්නේ.
has sorry have වලින් බලද්දී ඒක වචන නිසා has post කරනවා කියන්නේ තකල් කරනවා කියන්නේ post ඒකේ past tense එක posted past participle is also the same so we have to write posted here he has posted the letter he has posted the letter oh ලිපිය තකල් කරලායි තියෙන්නේ දැන් හරි ලේසි ඉතින් ඔන්න ඔය වගේ මම වාක්‍ය ටිකක් දෙන්න ඔයගොල්ලෝ ලියන්න ඕන මට මේ වාක්‍යය ඉතින් දෙවෙනි එක ඔවුන් තරගය ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ හරි ලේසි වාක්‍යයක්. ඉතින් මේකේ අමාරු වචන තරම් ආරම්භ කරලා තියෙනවට කියන්නේ කොහොමද? ස්ටාර්ට් කියන්නේ පටන් ගන්නවනේ. එහෙනම් ඒකේ පාස්ට් එක ස්ටාර්ට් පාස්ට් පාර්ටිසිපල් ස්ටාර්ට් මේ වාක්‍ය ලියනවා. ඊළඟ මම බලනවා. ඊළඟ තුන්වෙනි එක प्रथम स्थाने දිනාගෙන තියෙනවා. ඇයි ප්‍රථම ස්ථානයේ දිනාගෙන තියෙනවා. මේකත් එහෙමයි. වර්තමානත් එක්ක සම්බන්ධ. දිනනවට කොහොමද කියන්නේ දින්නේ? මේකේ past participle එක දාලානේ on. ඉතින් එහෙනම් ඒක දාලා ලියන්න. ප්‍රථම ස්ථානය කියන්නේ first place. Then you can say she has won the first place. Right, the fourth one. We can make संदीप संदीप अलूत संदीप අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. right අලුත් ව්‍යාපාරයක් කියන්නේ new business new venture right started ඉතින් එහෙම ලියන්න පුළුවන් එකත් මම ඊළඟට මේ ටික ලියා ගන්න දෙන්නේ මම ඊළඟට පොඩ්ඩක් මේක කරනවා. අපි කියමු පස්වෙනි එක सरल वाक्य මේ සරල වාක්‍ය ලියලා තමයි අපි ඊළඟ ටියර් විදියට ටිකක් ඊට වඩා කම්ප්ලෙක්ස් සෙන්ටෙන්සස් වලට යන්න ඕන. ඉතින් පටන් ගමු මේ වගේ. වැඩ කරනවා කියන්නේ ප්ලාන් කියන එකෙන් planted කියන එක තමයි අතීත කාලේ past participle එකත් ඒකයි. මිරිස් කරවලට කියන්නේ මිරිස් වලට කියනවා chili plants. කියන්නේ Later you like it. And then you got Vinaswak, yeah. රජය තීරණය කළා තියෙනවා දැන් කරන්නේ උත්සාහය වල කියනවනේ මේ රජය තීරණය කළා තියෙන ඉදිරියේ ජීවත් කරන්න. ඉතින් අපි කොහොමද මේ වගේ දෙයක් කියන්නේ? ඉතින් අපිට මේ ටෙන්ස් එක තමයි ඕනේ. රජයට කොහොමද කියන්නේ?
සමහර වචන වලට දෙනවා. ඉතින් මේවා ලියන්න දරුවනේ. ලියන්න එතකොට ඕන කවදාවත් මේ පුරුදු වෙන්නේ නැහැ. The government කියන රජය. දැන් තීරණය කරනකොට ඔයගොල්ලෝ දැන් දන්නවා decide, decided, decided. right? ඉවත් කරන්න කියන එක අපි කියනවා එහෙම to lift. lift කියන්නේ හත් කරන්න කියන අදහස. And then make it the field. So then you can write the government has decided to lift the curfew. Yeah, do තීරණය කරලා තියෙනවා. And then make it ඉවත් කරන්න. දැන් ඔන්න ඔයගොල්ලන්ට මේ වාක්‍ය මේ පහකට ලියන්න. ලියලා බලමු මට ලියන්න කවුද කියලා. ඊළඟට අපි ඉතුරු කොටස් වලට යන්න. මේ ටික කොණ්ඩ ලියුවෙන් පස්සේ. හරි දැන් මම හිතන ඔයගොල්ලෝ ලියලා ඉවර ඇති. වාක්‍ය ටික ලියාගෙන ඉවර ඇති. ඒ නිසා මම බෝඩ් එකේ පොඩ්ඩක් ක්ලියර් කරනවා. ඉතුරු ටිකට ගන්න. මත් එක්කම ඒවා ලියන්න දරුවනේ. I want to make this class live one. Not a passive one. That's why I'm giving you these things to write, and I'm also writing, and you have to write. What are they anyway? Then let's discuss how to write the negative and question form of this tense. Then kata karamo meke kohomada negative sentences liyanne e wagema කියන්නේ නැත්නම් අර්ථය ලියන්නේ ඒ වගේම ප්‍රශ්නාර්ථය ලියන්නේ කියලා. බලමු ඉස්සරහට negative sentences වලට එන්න easy. Negative. Think of the structure के हैंडल has, have, weak, past participle लिखा है ना लाटा अपने negative लिखा है ना पड़ा think में तंत्र unknown not clear ये लग रहा है जब past participle ये ना has not take कार्य have not take कार्य past participle लगे ना कि वो का तमाई सारा लोग नहीं ये हम तमाई में कि हेडेने negative form में है और ना बिल्कुल में किधर अभी तो मैंने और ना बार में बिल्कुल में I have finished my homework. Okay. Then what is the negative sentence of this? You can attend. Then what should you do? You have to write not here. I have not finished my homework. So you can understand how easy is this. කොච්චර වේස්ට් කියලා අපද මෙතන නොට් දාන්න විතරයි තියෙන දරුවනේ. කිසිම දෙයක් ක්ලාස් වෙන්නේ නැහැ. Have not finished is the negative. Like that you have to add not here, then you can make the negative sentence very easily, right? Then on the video my name on the she has prepared lunch. She has prepared lunch. Then I can write she has not prepared lunch. ये दवा क्या क्लियर करना ये दवा क्या क्लियर करना has not prepared is the negative. Has not prepared is the negative. You don't need to change anything. You have to write only not here to make the negative sentence. हरी मत ऐसी negative करना है. इलाड़ा अपनी सारा अच्छा करो question form में कर मर्टा करो दरोने नहीं कर ऐसी सा question. That means interrogative question form. इतनी बात करानी तो इतनी दरवाने अभी कराना होना पिताना has have के नेका वाक्य मोड़ लिया अरे मामा ने ये इससे लगा तो दार में करना I have finished my homework. I have finished my homework. Then I am going to make the question of this sentence. Okay, प्रश्न आधार में. So you have to take have at the
beginning of the sentence. So you have to write, have I finished my homework? After that, put a question mark. ඊට පස්සේ දාන්න question mark එක මුලට ගන්න have කියන එක මෙතෙන්දී I finish my homework. ඉච්චරයි කරන්න තියෙන්නේ, කිසිම දෙයක් නැහැ. ඊළඟට තව එකක් උදාහරණයක් විදියට මම කියනවා එහෙම he has gone somewhere. He has gone somewhere. Where ගිහිල්ලා එන්නේ? He has gone somewhere. Then I'm going to ask the question. එයා කොහෙද ගිහිල්ලාද? කොහොමද අහන්නේ? Has කෙනෙක් ගන්න මුලට. Has he gone somewhere? Has he gone somewhere? එයා කොහෙද ගිහිල්ලාද? දැන් ඉතින් තේරෙන ඔබට හරිම ලේසි. ඉතින් මේ දේවල් පාවිච්චි කරන්න හරිම ලේසි. ඉතින් ඔයගොල්ලෝ දැන් අපි ඉස්සෙල්ලා ලියපු වාක්‍ය පහ එක නෙගටිව් ෆෝම් එකනේ ක්වෙස්චන් ෆෝම් එකනේ අනිවාර්යයෙන්ම ලියන්න ඕන. ඒත් එක්කම මේ ක්වෙස්චන් ෆෝම් එකට අදාළව මොකද මේවා අපි දැනගන්න ඕන විතර පාවිච්චි වෙන ප්‍රශ්න ටික මම ඔයගොල්ලෝ දෙන්න. ඔයගොල්ලෝ මේක ලියාගෙන අනිවාර්යයෙන්ම ලියන්න. මේක තව දෙයක් වෙන නිසා. මේ පළවෙනි එක. මේවා ලියන්න ඕන අනිවාර්යෙන්. ඔහු යතුරු නැති කරගෙනද දෙක එය කකුල කඩාගෙන මොනවද හොයාගෙනද? ඔයා මොනවද හොයාගෙනද? හොයාගන්නවට කියන්නේ find එක. මේකේ past participle එකේ දාන්නේ found. මොනවද කියනකොට අපි කියන්නේ කොහොමද? මේක නම් ඉගෙන ගන්න. something. මොනවද කියන්නේ something. ඊළඟට මාල් කන්න මොනවා හරි ගෙනල්ලද? නිමල් කන්න මොනවා හරි ගෙනල්ලද? හරිද? එහෙනම් කන්න මොනවා හරි ගෙනල්ලද? ගෙනවට කියන්නේ bring එකේ past participle එක brought. කන්න කියන අදහස දරුනේ to eat කියන. මොනවා හරි කියන එක දැන් ඉස්සෙල්ලා කියලා දුන්නා something කියන දාලා වාක්‍යෙ ලියන්න. ඊට පස්සේ වාක්‍ය මේවා පාවිච්චිින් දැන් මම මේ වගේ වාක්‍ය ඕඩර් ලියන්න දෙන්නේ. වැඩ අපි ලියමු. ඇයගේ ගෙදර වැඩ අවසන් කරලාද? ඇයගේ ගෙදර වැඩ අවසන් කළාද? මෙන්න ලියාගන්න විනාඩියක් දෙන්න. මට ලියාගන්න. ලියාගෙන වාක්‍ය ටික එතකොට ඔයගොල්ලන්ට ලියන්න පුළුවන්. ඒත් එක්කම දරුවනේ දැන් ඔයගොල්ලෝ මෙන්න මේ ටියුට් එක ගන්න අතට මේක ගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේකේ තියෙනවා මුලින්ම තියෙන්නේ complete the sentences with the past participle of the list. මේ වාක්‍ය ටික past participles දාලා පුරවන්න තියෙන්නේ. First one I have blah blah the book. Now you can read it. She has blah blah her homework. Then
then the verbs are given in the box, so you have to write the verb in their past participle, right? Then you can complete it. After that, there are some pictures, you can see them, right? Now look at the first one. It's the same thing that I did earlier, right? I polished and I cleaned the shoes, right? Like that, he has cleaned his shoes. Now you have to write sentence regarding these pictures. මේ පින්තූර සම්බන්ධයෙන් ඔයගොල්ලෝ එක වාක්‍යයක් ලියන්න. මේක ඉතාම වැදගත්. එකක්වත් වරද්දක් නැතුව ලියන්න දරුවනේ. ඊට උඩින් ඔයගොල්ලන්ට අවශ්‍ය වචන දීලා තියෙන්නේ. ඒකේ ඔයගොල්ලෝ past participle කරන්නේ ඔය දේවල් කරලා තමයි ඒක කරන්න ඕනේ. ඊළඟට ඊට එහා පිටුවේ turn the following sentences into their negative. Negative එකට හරවන්නේ මේ කියන වාක්‍ය ටික. හරිම ලේසි. ඊළඟට turn the following sentences into questions. ප්‍රශ්න වලට හරවන්න. ඉතින් මේ දේවල් මේක අනිවාර්යෙන් කම්ප්ලීට් කරන්න ඕන. කම්ප්ලීට් කරන් දැන් දෙකක් දුන්නා. පද දෙක මේකයි මේකයි මේ දෙක කම්ප්ලීට් කරගන්න ඕන. ඊළඟට අපි යමු ඊළඟට තියෙන දේ ගැන. මේ ටෙන්ස් එකේ බහුලව පාවිච්චි වෙන දේවල් ටිකක් තියෙනවා. මේ දේවල් මේ ඔයගොල්ලෝගේ මට්ටමින් දරුවනේ පුළුවන් ටික ඔක්කොම අවසන් කරනවා. රයිට් අපි යන්නේ තුරු ටික බලන්න. Then mummy will put the clean canoe. After that, I would like to teach you another important thing. Right? Next one is, as you know, I haven't. These are the contraction forms. These are the contractions. Then make a පාවිච්චි කරනකොට අපිට මොකද මේ ස්පීච් එකේ විශේෂයෙන්ම ස්පීච් එකේ දරුවනේ අපිට contractions පාවිච්චි කරන්න වෙනවා. ඉතින් කොයි වෙලාවෙත් I have කියන්නේ අපි කියන්නේ I'm කියලා. අපි කියන්නේ කොයි වෙලාවෙත් she has කියලා අපි කියන්නේ she's කියලා. අපි ඒ ටිකත් මේ ගාම ඉගෙනගෙන යමු. ඒවට කියන්නේ contractions. Contractions. And I have කියන එක අපි කොහොමද කියන්නේ I කියලා. ඒකේ නෙගටිව් එක කොහොමද කියන්නේ I haven't කියලා. හරිනේ? එහෙනම් I have I haven't. හරිනේ? ඔය වගේමයි දරුවනේ ඔයගොල්ලන්ට ඔගේ PDF එකක් දාලා තියෙන්නේ. ඒක බලන්න. ඒක ගොඩක් වෙලා ගන්න මේ වගේ. ඒ වගේම නිසා you have එහෙනම් you haven't. Right? Now we have haven't. Right? They have haven't. Right? She has she's. She hasn't. And he has. Yes. He hasn't. And it has. It hasn't. ඉතින් දරුවනේ මේ විදිහට අපිට සරලවම ටික හදාගන්න පුළුවන්. තවත් දේවල් දාලා ඉතින් ලියන්න පුළුවන්. දැන් මේ ටික දැන් මේවා තමයි contractions. මේ කියන මේ කෙටි කිරීම සරල කළා මේ කියලා දුන්නේ ඔයගොල්ලන්ට. It has it's කියලා කියනවා. It hasn't කියලා කියනවා. ඊළඟට දරුවනේ ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට වරද්ද ගන්න එකක් ගැන කියලා දෙන්න හදන්න. මොන හොඳට බලාගන්න. මේ ටික දැන් මොන බෝඩ් එකේ තියෙනවා. මන්ට බලන්න කැමරාඩි ඉන්න ෆ්ලෑෂ් බලන්න බෝඩ් එකේ තියා. I haven't, you have, you haven't, we have, we haven't, they have, they haven't, she has, she hasn't, he has, he hasn't, it has, it hasn't. හරි නේද? මම එනම් බෝඩ් එකේ ලින්ක් කරනවා මේ ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ගේ ලෙසන් එකේ තියෙනවා.
ඊළඟට ඔයගොල්ලන්ට නිතර වරදින එකක් තමයි දරුවනේ මෙන්න මෙන්න මොකද්ද මේ මේක හී විතරක් නෙවෙයි අනිත් ඒවාත් එක්කත් පොදුයි මම උදාහරණයක් විදිහට ගන්න හී කියන එක his මම වාක්‍ය දෙකක් තුනක් ලියනවා මම කියන මෙහෙම his doctor හරිද ඊළඟ මම කියනවා he's lost his keys. Then I want to take out clip. Got the following? He's a doctor. He's lost his keys. බලන්න දරවනේ හැම එකම කෙටි කරනකොට මොකක්ද ආදී his key. දැන් මේ දෙකේ his කියන එකේ අදහසයි මේ දෙකේ his කියන එකේ අදහසයි මේකේ his කියන එකේ අදහසයි වෙනස්. මෙතන මොකද කියන්නේ? කවුද මෙතන කියන්නේ? He is a doctor. එතන මොකද කියන්නේ? He is a doctor. මෙතන his කියන එකේ අදහස මොකද? He is playing cricket. He is playing cricket. මෙතන මොකද කියන්නේ? He is මෙතන he is කියන එකෙන් බලන්නේ he has lost his keys. එනන්ද අපොට තේරෙන්න ඕන. තාම සරල මේ දේවල් කියලා දෙන්නේ. මේ contractions විශේෂයෙන්ම මේ his කියන එක පාවිච්චි කරනකොට මේ his කියන එක ක්‍රම තුනකට භාවිත වෙනවා. එකක් තමයි he is මෙන්න මේ වගේ වෙලාවට he is කියලා දානකොට ඒත් එක්කම he is playing කියලා අන්න ඒ වගේ තැන්වලදී කියන්නේ මේ මොකද්ද මේකෙන්දී මේකට අපි කියනවා continuous කියලා. එහෙනම් continuous වලදී මේ විදිහටම අපිට පාවිච්චි කරන්න he විතරක් නෙවෙයි she වෙන්න පුළුවන්. ඒක වචනයත් එක්ක මේක හදන නිසා. ඒකේ වගේම මෙන්න මේ වගේ simple present එකේ මොකක් හරි state එකක් ගැන කියනකොට. ඒ වගේම present perfect tense එකේදී පාවිච්චි වෙනවා. ඉතින් ඒවා contractions වලදී හොඳට සැලකිල්ලෙන් බලන්න ඕන නැත්නම් අපිට tense එක වරදින්න පුළුවනි. නැත්නම් අපි තේරුම් ගන්න විදිය වෙනස් වෙනවා. ඒ නිසා මේ දේවල් භාවිත කරනකොට හොඳ සැලකිල්ලෙන් බලන්න කියලා ඔයගොල්ලෝ ඉල්ලා සිටිනවා. ඊළඟට දරුවනේ තුරු ටිකට අපි සාකච්ඡා කරන්න හදන්නේ ඊළඟ තමයි මේක short answers කෙටි උත්තර. ඒකත් ඉගෙන ගන්න. මේ short answers කෙටි උත්තරත් ඉගෙන ගමු. මොකද මේ short answers කියන්නේ මොනවා හරි දෙයක් මේ tense එක පාවිච්චි කරලා ඇහුවෙන් පස්සේ ගොඩ කෙටි උත්තරය දෙන්න. ඔන්න අහන ඔයගොල්ලෝගේ have you been to Kandy? Have you been to Kandy? නෝර ගිහිල්ලා තියෙද කියලා මේ අහන්නේ. ඒ ඔයගොල්ලෝ නෝර ගිහිල්ලා තියෙනවා නම් කොහොමද කියන්නේ? Yes I have. ගිහිල්ලා නැත්තම් no I haven't. හරි? ඊට පස්සේ අපි මේ has කියන එකක් දාලා ටිකක් කියමුකෝ. Has she lost her keys? Has she lost her keys? ඒක අතුරු නැති කරගෙන. අතුරු නැති කරගෙන නම් yes she has. අතුරු නැති කරගෙන. නැත්තම් no she hasn't. නෑ නැති කරන්නේ. අතුරු තියෙන්නේ. හරිද? Think on the short answers. They will be very useful for you in your speech. When someone asks a question from you, you can use these methods very easily because it's very useful for speech. That's why I mentioned you these things also. Next, I would like to teach you another important thing regarding this tense. Okay,
let's have a look. Just already yet එකක් දරුවනේ මේකම ඉගෙන ගන්න. just කියන එක කොහොමද පාවිච්චි වෙන්නේ? already පාවිච්චි වෙන්නේ කොහොමද? yet කියන එක පාවිච්චි වෙන්නේ කොහොමද කියලා මේ ටෙන්ස් එකේ. මොකද ඉස්සෙල්ලාම just කියන එකට යන්න. just කියන්නේ a short while ago කියන්නේ. කියන්නේ මේ දැන් කියලා අදහස්. මේ දැන් මොකක් කරේ ඉවරුණා කියන අදහස්. හරිද? මම උදාහරණයක් විදියට මොනවා අපි කවුරු හරි මේ දැන් ගෙදර ආවනම් අපි කියනවා he has නැත්නම් මෙතන he has එක අපි කෙටි කරලා කියමු he is just returned home. දැන් බලන්න මේ වාක්‍ය රටාව. මෙතන මේ he is කියන්නේ මොකද්ද? Here he is means he has. Then after that you have to use just, then past participle, after that the rest. අපි තව උදාහරණයක්. She has just lost his purse. She has just lost his purse. ඒ මේ දැන් මේක purse එක නැති කරගෙන. Here just means a short while ago. Just කියන එක අදහස් කරන්නේ මේ දැන් කියන අදහස. ඉතින් ඒකෙදි just කියන එක දාන්න ඕනේ මෙන්න මේ ක්‍රියාපදයට කලින් has එකට ඒ දෙක අතර තමයි දාන්න. හරිද? දැන් තේරුණා නේද? හරිම ලේසියි. මේක ඉගෙන ගන්න දරුවනේ අමාරු නෑ. Then the next word is already. What is the meaning of this word? Already. Already means something happened sooner than you expect. Something happened sooner than you expect. මොකද මේ අදහස් කරන්නේ? ඒ කියන්නේ තමන් හිතුවටත් වඩා කලින් දෙයක් ඒ දේ වෙලා නම් ඒ දේවල් වලට කියනවා ඒ දේවල් කියන පාවිච්චි කරනවා already කියන එක දාන්න. දැන් ඔන්න උදාහරණයක් විදිහට මම මේක කියලා දෙන්නම්. කවුරු හරි ඔයගොල්ලෝෙන් අහනවා ඔයා ලිව්වද? එතකොට එයා කියන මම ලිව්වත් තැපැල් කරලත් ඉවරයි. අහන්නේ මොකද්ද? ලිව්වද කියලා. එයා කියනවා තැපැල් කරලත් ඉවරයි. එහෙනම් අපි බලාපොරොත්තු වුණාට වඩා කලින් ඒ ක්‍රියාව ඉෂ්ට වෙලා තියෙනවා. අන්න ඒ වගේ වෙලාවකට දාන්න පුළුවන් දරුවනේ already කියන වචනේ. ඊළඟට මම කියන මෙන්න මෙහෙම. Have you written the letter? Finally, have you written the letter? You were there. So, I have already posted it. මම තැපැල් කරලත් ඉවරයි. මම ඒක තැපැල් කරලත් ඉවරයි කියන්නේ බලාපොරොත්තු වුණාට වඩා කලින් ඉදී සිදු වෙලා කියන එක. එතෙන්දී දරුවනේ හොඳට මතක තියාගන්න මේ have past participle එකයි අතරට තමයි අපි already කියන එක දාන්නේ. හරිද? මම දැන් දෙකක් කියලා දුන්නා. ඊළඟට මම yet කියන එකක් කියලා දෙන්නම්. that lazy අමාරු නෑ. අපි yet කියන එක පාවිච්චි කරන්නේ questions වලයි negatives වලයි. ඒක හොඳට ඔළුවේ තියාගන්න ඕන. positive sentences වලදී පාවිච්චි කරන්නේ නැහැ. මොකද yet කියන in questions and negatives. ඒ කියන්නේ ප්‍රශ්නාර්ථයේදී නැත්නම් අර්ථයේදී තමයි මේක පාවිච්චි වෙන්නේ. එක් කියන එකේ තේරුම තමයි අන්තිම නව කියන්නේ. මේ වෙන තෙක් කියන අදහස. හරිද? right. ඔන්න අපි ආවෙන්නේ මේක. Have you finished your homework yet? What does it mean? Have you finished your homework yet? Again, ඔයාගේ ගෙදර වැඩ අවසන් කරලා නැද්ද? ඉවර නැද්ද?
ඒ වෙනතේ තාම කරනවත් අන්න ඒක දවස් තමයි කියන්නේ. ඔන්න අපිට තව උදාහරණයක්. Has it stopped raining? Has it stopped raining yet? තාම වැහැලිදර නැද්ද? තේරුණාද? තාම වැහැලිදර නැද්ද? ඒකත් හරි ලේසි. අනිවාර්යෙන්ම මේ yet කියන එක පාවිච්චි කරන්නේ කොහෙද? මොකටද? questions වලදී negatives වලදී. ඒකත් හොඳට මතක තියාගන්න ඕනේ. ඊළඟට මම කියනවා negative වල අපි කියලා දෙන්න. I haven't done my homework yet. I haven't done my homework yet. මම තාම වගේ ඉදර වැඩි ඉවර කරලා නැහැ. I haven't done my homework yet. ඉතින් මේක නෙගටිව් එකක්. haven't කියන එක දැක්කම මතක් වෙන්න ඕන නෙගටිව්. හරිද? ඉතින් නෙගටිව්ස් වලදී පාවිච්චි වෙනවා. questions වලදී පාවිච්චි වෙනවා. ඉතින් මේ දේවල් මේවා දරුවනේ අමතර දේවල් ඔයගොල්ලන්ට කියලා දෙන. ඉතින් මේවා පොඩ්ඩක් මහන්සියලා දෙමින් පාරක් පාර ඉගෙන ගන්න. මොකද මේවා වැදගත් වෙන නිසා මේ ටෙන්ස් එකේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕන එකක් තමයි ever කියන එකයි never කියන එකයි. මේක ඉගෙන ගන්න අත්‍යවශ්‍යම දෙයක්. බලමු ever කියන එකයි never කියන එකයි. ඉතින් මේවා හැදෙන හැටි මම කියන්නම්. ever never. ඉතින් මේවා පාවිච්චි කරන්නේ කවදාවත් කියන දාස. කවදා හරි මේ දේවල් කරලා තියෙනවද? මම කවදාවත් මේ දේවල් කරලා නැහැ කියන එක කියන්න තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මම කියන්න ever කියන එක. ඉතින් අපි උදාහරණ විදිහටම have you ever? හරිද? ඊළඟට has she ever? ඊළඟට have we ever? නව ප්‍රශ්න රටා තමයි හැදෙන්නේ. දැන් අපි හිතමු කවදා හරි. හරි? අපි අහන්නේ කවදා හරි කියන්නේ. අන්න ඒ වහනකොට මේ විදිහට තමයි පාවිච්චි කරන්නේ. මම උදාහරණයක් විදිහට කියන්නම්. කවදා හරි හොල්මනක් දැකලා තියෙනවා. Have you ever seen a ghost? Have you ever seen a ghost? Ghost කියන්නේ හොල්මනක්. කවදා හරි හොල්මනක් දැකලා තියෙනවනේ. Have you ever seen a ghost? ඊළඟට මම ඔයගොල්ලන් අහනවා කවදා හරි කවදා හරි eaten Have you ever eaten a cockroach? Have you ever eaten a cockroach? Cockroach means carrot. එහෙනම් මෙයා කවදා හරි carrot එක්ක කාලා දෙනවා. හරිද? ඉතින් මේවත් ඉතින් මේ නිකන් ලියුවේ. හරි. මේවත් කියන්න පුළුවන්. ඊට පස්සේ අපි has දාලා එකක් ලියමු. Has she ever eaten a horse? ඉතින් බලන්න මේවයි තැනකේ මොකක්ද පේන්න ඕන. past participle එක තමයි පාවිච්චි වෙන්නේ මේ have you ever, has you ever, has she ever ඒ හැම එකක් එක්කම past participle එක පාවිච්චි වෙන්න ඕන. තුරු ඒවා නිකම් වචන විතරයි. මේ දේ අනිවාර්යයි. මේක නැතිවොත් වාක්‍ය සම්පූර්ණයෙන් වැරදි. has she ever ridden a horse means කවදා හරි අශ්වයෙක් පැදලා තියනවද කියලා. දැන් කියනම් මේ ටික තේරුණා නේද? සරලයි, අමාරු නෑ. ටික ඉගෙන ගන්න හරිම ලේසියි. ළඟට දරුවනේ never කියන එකත් මම මේ ගාම කියන්නම්. never කියන්නේ කවදාවත් නෑ. කවදාවත්ම නෑ. හරි? ඉතින් එතකොට අපි මේමයි පාවිච්චි කරන්නේ. I have never. We have never.
have never eaten beef. I have never eaten beef. Here also you have to use the past participle. In the the past participle එක තමයි දාන්නේ. I have never eaten beef කියන්නේ මම කවදාවත් හරක් මස් කාලා නැහැ. ඊළඟට වෙන එකක් දාන්න she has never drunk coffee. She has never drunk coffee. ඒ කවදාවත් කෝපි බීලා නැහැ. ඒ කවදාවත් කෝපි බීලා නැහැ. මෙතනත් අපි පාවිච්චි කරන්නේ past participle එක. ඊළඟට මම ඔන්න වාක්‍ය ටිකක් දෙන්න. ඔබට මේවා කියන්න. හරිද? එළියට තියෙන්න ඕන. ළමයි කියනකොට බලන්න. යන පළවෙනි එක ඔයා කවදා හරි තල්මහෙක් දැකලා තියෙනවද? ඒ කවදා හරි මාළු අල්ලන්න ගිහින් තියෙනවද? මේකේ කොහොමද මාළු අල්ලන්නේ? go fishing කියන එකනේ. එහෙනම් gone on fishing මේමයි හැදෙන්නේ. අපිට ලියන්නේ has she ever නේද අපිට ලියන්නේ. ඊළඟට ඔහු කවදා හරි ඔයාට උදව් කරලා තියෙනවද? හතරවෙනි එක කවදා හරි Robin Hood බලලා තියෙනවද? ඊළඟට කියමු තව එකක්. මේක කවදා හරි ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවා. හරි නේද? ඉතින් දරුවනේ මේක ඉක්මනට ලියාගන්න. මම ලියාගන්න. ඊට මම තව වලට නෙවදාලා වාක්‍ය ටිකක් කියලා දෙනවා. ඒක තව දෙකක් තමයි ලියාගන්න. මොකද මේවා ස්පීච් එකට ගොඩක් වැදගත්. ඊළඟට උත්තරය බලමු. ඇය කවදාවත්
cricket, क्रीडा, वाक्य मिसा वाक्य चित्र difficulties මොන දෙනවට කියන්නේ face එකේ past participle එක face ඔන්න වචන දෙකනවා ඒගොල්ලන්ට ලියන්නයි ඕන අනිවාර්යෙන් ලියන්න මේවා ලියන්න නැතුව නම් පන්තියට එන්න එපා ලියලා එන්න සම්පූර්ණ කරගෙන තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් තේරෙන්නේ නැත්නම් කියන්න ඒක කියලා දෙන්න තේරෙන්නේ නැහැ කියන්න බෑ මේ හරිය සරල වාක්‍ය. ඉතින් දරුවනේ තව දෙයක් කියලා දෙන්න තියෙනවා. දැන් ඔයගොල්ලෝ මේ ටික ලියාගෙන ඉක්මනට විනාඩි ලියා ගන්න. ඊළඟට මම ඔයගොල්ලන්ට තව මේ හිතාන දෙයක් ගොඩක් කළාට ඉවරක් වෙන දෙයක් තියෙනවා. හරිද? ඒකත් මේ ගාන කියලා දෙන්න. ඒක තමයි ගෝන් කියන එකයි බීන් කියන එකයි. හරිද? Born when we use gone and been, we always get into hot water. Get into hot water means get into troubles. Right? If you know these things, you don't need to get into troubles. You can use them very easily, just like a native speaker or native. That means someone's mother tongue is English. They use these things very easily. So, if you know these things, you can also use them as a native speaker. ඔගොල්ලෝ තරira සුද්දෙක් වගේ මේ දේවල් ගන්නවා කරන්න පුළුවනි. බලමු මොකද්ද මේ කියන්නේ කතන්දරේ කියන ගෝන් කියන්නේ මොකද්ද? බීන් කියන්නේ මොකද්ද කියන එක බලමු. ඔන්න කවුරු හරි යනවා මෙන්න මෙහෙම. අපි හිතමු පොඩි උදාහරණයක් ගමුකෝ. ඔන්න කවුරු හරි යනවා where is Sandeep. Where is Sandeep? Sandeep ko. Gadhane. Where is Sandeep? මම කියන මේක. He is කියන්නේ නැත්නම් වලට ගන්නවා මෙතන he is නෙවෙයි. මෙතන he is කියන්නේ අදහස් වෙන්නේ he has කියන්නේ. මම ඒක නිසා ඉස්සෙල්ලා he has කියන එක ලියන්න නම් ඔයගොල්ලන්ට නැත්නම් පැටලෙවි කියලා හිතන නිසා උනාට අපි ස්පීච් එකේදී අපි he has කියනට වඩා කියන්නේ he is කියලා. He has gone to Colombo. And what is the meaning of this? මොකද මේකේ කතන්දරේ. දැන් gone කියනකොට එකයි been කියනකොට මොකක්ද වෙනස? Now look at this. When someone says he has gone to Colombo, he is not here at the moment. ඒ කියන්නේ මෙයා මෙතන දැන් මේ කියන වෙලාවේ නැහැ. එයා දැන් කොළඹ ගිහිල්ලා. දැන් මෙතන කියන්නේ අහන්නේ සංදීප ගැනනේ. සංදීප කො? සංදීප කොළඹ ගිහිල්ලා. එහෙනම් සංදීප මෙතන නැහැ. හරිද? එහෙනම් අපිට කියනවා he is not here. He is not here. right? But if someone says he has been to Colombo, and what is the meaning of this? Because the already given he has been to Colombo here. Again, what? Again,
someone went to Colombo, but he is back. Right? That means he went to Colombo, but he is back. So සරලවම කිව්වොත් මේ කියන්නේ මොකක්ද? He has been to Colombo කියන්නේ කොළඹ ගිහිල්ලා තියෙනවා කියන අදහස. දැන් එතකොට මෙයා කොළඹ නෙවෙයි ඉන්නේ මේ කියන වෙලාවේ මෙතනයි ඉන්නේ. හරිද? මෙයා කියන්නේ කොළඹ ගිහිල්ලාට පළපොරොත්තුවක් තියෙනවා. ඒ ගැන දන්නවා. එක්ස්පීරියන්ස් එකක් තියෙනවා අන්නේ අදහස. අන්නේ අදහසින් කියනකොට අපි දානවා he has been to Colombo කියලා. දැන් කවුරු හරි ආනෝ දැන් අපි හිතමුකෝ ඔයගොල්ලෝ ආනෝ මෙන්න මෙහෙම. Have you been to Sripada? ඔයා ශ්‍රීපාදෙට ගිහිල්ලා තියෙනවද කියලා අහන්නේ. හරිද? ඉතින් එතකොට අපි කියන yes I have been to Sripada. මම ශ්‍රීපාදෙ ගිහිල්ලා තියෙනවා. මම දන්නවා ශ්‍රීපාදෙ ගැන. ශ්‍රීපාදෙ ගිහිල්ලා තියෙනවා. ඒ පළපොරොත්තු තියෙනවා. අන්නේ අදහසින් තමයි කියන්නේ. දැන් අපි කියනවා ඉන්න ගමන් he has gone to Sripada. ඒ කියන්නේ එයා ශ්‍රීපාදෙට ගිහිල්ලා. දැන් මේ මිනිස්සයා මෙතන නැහැ. අන්න ඒකයි තරුණේ වෙනස. Now the time is up to terminate the class, and I have been teaching you I think almost 1.5 maybe hours, right? I think now you can understand this tense very easily. I gave you a lot of examples as well as a lot of explanations, catching simple things as well as whatever can be taken from this tense to teach you. I got most of the things, but there are something it cannot be explained right now because you are in grade 7. If I explain such things for you, you may not understand. That is the reason, otherwise I would explain them to you. දරුවනේ දැන් මම හිතනවා ඔයගොල්ලෝ හොඳ අවබෝධයක් ගන්න නැති මේ ටෙන්ස් එක ගැන. මේ භාෂාවේ තියෙන ඉතාම වැදගත් ටෙන්ස් එකක්. ඉතින් අපි අද පාඩම මෙතන නවත්තන්නයි සූදානම. ඉතින් ඔයගොල්ලෝ මේ ටෙන්ස් එක හොඳට භාවිතා කරන්න ඉගෙන ගන්න. ගොඩක් දේවල් කියලා දුන්නා. මේ දේවල් නැවත බලන්න. ඒ වගේම තව දෙයක් ඔයගොල්ලන්ට කියන්න ඕන. ඔයගොල්ලන්ට පුළුවනි grade 6 එකට මම simple past කියන ටෙන්ස් එක දැම්මා. පාඩමක් විදියට ඔයගොල්ලොත් ඒකත් නරඹන්න. ඒකත් බලන්න. ඒකත් ඔයගොල්ලන්ට ඉතාම වැදගත් වේවි. මේ දේවල් අතාරින්න එපා. මේ දේවල් බලන්න. ඉතින් තවත් මේ වගේ වාක්‍ය පුළුවන් තරම් ලියන්න. ඔයගොල්ලෝගේ ස්පීච් එකට මේ දේවල් එකතු කරගන්න. මොනවා හරි අපහැදිලි දැනක් තියෙනම් ඊළඟ දවසේ ඔයගොල්ලන්ට මගෙන් මේ දේවල් විමසන්න පුළුවන්. අනිවාර්යෙන් හෝම්වර්ක් කරන් ඉන්න පන්තියට වාඩි වෙනකොට මමට අවශ්‍ය සියලුම දේවල් අරගෙන මම දැන් කිව්ව ලබන සතියේ අපි කරන පාඩම මොනවද ගන්න ඕන adjectives වල ටිකක් ඇති. ඒ වගේම අර opposite sentences ඒ ටිකත් අරගෙන පාඩමට සූදානම් වෙලා ඉන්න. regular verbs irregular verbs හොඳට බලන්න. අර regular verbs විශේෂයෙන් irregular verbs මම කිව්වා වචනයක් 25 පාරක් ගන්න කියලා ඒ දේවල් හොඳට ප්‍රැක්ටිස් කරගෙන නම් පාඩමට එන්න. Okay, thank you very much.